අයිබෝන් දරුවනේ අපි අද කතා කරන්න යනවා ඔයාලගේ 12 වන ශ්‍රේණියේ 9 වන ඒකකය නිපුණතාවය ගුණාත්මක ආහාර නිෂ්පාදන සඳහා ක්‍රමවේද සැලසුම් කිරීම කියන පාඩමේ එහෙම නැත්නම් ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩමේ පළමුවන කොටස වන ආහාර නරක වීම සම්බන්ධ නරක වීම කියන කොටස සම්බන්ධයි. ඇත්තටම ඔයාලගේ විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණියට අධ්‍යයනය කරන්න තියෙන දිගම පාඩම විදිහට මේ ආහාර නිෂ්පාදනය කියන පාඩම සැලකෙනවා. ඒ වගේම විභාගයට අපසොස් පෙළ විභාගයේ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ඇතුළත් කිරීම සිදු කරන පාඩමක් තමයි මේ ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩම. ඒ නිසා අපි බලමු මේ වගේ වීඩියෝ පාඩම් කිහිපයක් කරහා ලේසියෙන්ම මේ පාඩම පිළිබඳව යම් අවබෝධයක් ඔයාලා තුළ ලබා ගැනීම සිදු කරන්න. අපි ඒකේ පළවෙනි කොටස වන ආහාර නරක වීම කියන කොටස දැන් පටන් ගැනීම සිදු කරමු. ආහාර නරක වීම සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ ලෝකේ නිෂ්පාදනය කරන ආහාර වලින් තුනෙන් එකවට ආසන්න ප්‍රමාණයක් හැම වර්ෂයකදීම අපතේම සිදු වෙනවා මේ ආහාර නරක වීම හේතුවෙන්. මේක නිසා ඇත්තෙන්ම මේ ගුණාත්මක ආහාර නිෂ්පාදනය කියන පාඩමේදී ප්‍රධානව අධ්‍යයනය කිරීම සඳහා යොමු වෙන පාඩමේ කොටසක් තමයි ආහාර නරක වීම කියන්නේ. ඉතින් මූලිකවම අපි මේ පාඩම පටන් ගන්නකොටම අපි දැනගන්න ඕනේ මේ ආහාර නරක වීමක් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ ආහාර නරක වීම සම්බන්ධයෙන් නම් හැඳින්වීමක් වාදන ගැනීම සිදු කරන්න ඕනේ. අපි අවලමු ආහාර නරක වීමක් කියන්නේ මොකක්ද කියලා. ආහාර නරක වීමක් සිදු වෙනකොට පුතේ ප්‍රධානව සිදුවෙන්න ඕන ක්‍රියාවලි දෙකක් තියෙනවා. මේ ක්‍රියාවලි දෙකෙන් යම්කිසි ක්‍රියාවලියක් සිදුවීම නිසා සිදු වෙනවා නම් අපි ඒක කියනවා ආහාර නරක වීමකට ලක් වෙනවා කියලා. ඉතින් ප්‍රධානව සිදුවෙන්න පුළුවන් සිදුවෙලි දෙක තමයි ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම. මේ විදිහට පරිභෝජන ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම කියන එකට අපි ආහාර නරක වීම කියලා කියනවා. ඒ වගේම සුරක්ෂිත බව නැති වී යාම නිසා සෞඛ්‍යයට හානිකර විය හැකි තත්ත්වයට ආහාරය පත් වෙනවා නම් ඒකටත් අපි කියනවා ආහාර නරක වීමක් කියලා. ඒතර ප්‍රධානව සිදු වෙන්න ඕන තත්ත්ව දෙකයි. එකක් තමයි ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි ඔයාලා ආහාරයක් ගන්නකොට ඒ ආහාරය හදිස්සි බිම වැටෙනවා. ඒ දූවිලි වගේ අපවිත්‍රකාරක ආහාර දෙයක් ගෑවෙනවා. අයිස්ක්‍රීම් එකක් කන්න ගියන් පස්සේ අයිස්ක්‍රීම් එක බිම වැටෙනවා. අපි ඒක ආයි අහුලගෙන අරගෙන කන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒක අප්‍රසන්න තත්ත්වයටපත් වෙලා තමයි තියෙන්නේ. ඒක වැලි ටිකක් ගෑවිලා තියෙන විතරයි තියෙන්නේ. අපිට වැලි පෙළිවිල ඕනනම් කන්න පුළුවන්. හැබැයි ලෙඩක් හැදෙනවාම කියලා කියන්න බෑ. අන්න හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒක ආහාරයට ගන්න ඒ අප්‍රසන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. අන්න ඒක නිසා අපි ඒ ආහාර ඉවත් කිරීම සිදු වෙනවා. අන්න ඒම ඉවත් කිරීම කියන එකට අපි ආහාර නරක වීම කියලා හඳුන්වනවා. එනේ ආහාරයක් නරක වෙනකොට ප්‍රධානව සිදු වෙන්න පුළුවන් ද්‍රව්‍ය දෙකයි. එකක් තමයි ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම. දෙවැනි එක තමයි එහි සුරක්ෂිත බව නැති වී යාම නිසා සෞඛ්‍යයට හානි කර විය හැකි තත්ත්වයට පත්වීම. ගොඩක් වෙලාවට වෙන්නේ මේ දෙවැනි කරුණ තමයි. ඔයාලා ආහාර නරක වීම නිසා ප්‍රෝජයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. නැත්නම් ආහාරයට ගත්තොත් එහෙම ලෙඩ රෝග ඇති වෙන තත්ත්වයකට පත්වීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආහාර නරක වීම කියන කොටසට අපි හැඳින්වීමක් ගොඩනගනවා මේ දෙකම එකතු කරලා ඉවර වෙලා. හැඳින්වීම තමයි ආහාරයක් පරිභෝජනයට ගත නොහැකි ආකාරයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම හෝ එහි සුරක්ෂිත බව නැති වී යාම නිසා සෞඛ්‍යයට හානි කර විය හැකි තත්ත්වයට ආහාරය පත්වීම ආහාර නරක වීම නම් වේ කියලා. ඊට පස්සේ අපි බලමු මේ ආහාරයක් නරක වුණ ආහාරයක එළියට දකින්න හම් වෙන ලක්ෂණ මොනවද කියලා. ගොඩක් වෙලාවට මේ වගේ ආහාරයක වර්ණය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. පෝෂණ ගුණයට හානි සිදු වෙලා තියෙන්න පුළුවන්. ආහාරයේ පිට තියෙන ආකර්ශනීය බව නැති වෙලා තියෙන්න පුළුවන්. ආහාරයට පිටින් තිබෙන ආරක්ෂාකාරී බව නැති වෙලා ගිලක්ෂ ද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. නානුමය ගතිය වැඩි වෙලා ඇලෙන සුළු බවක් පත් වෙලා තියෙන්න පුළුවන්. ගන්ධයේ වෙනසක් තියෙන්න පුළුවන්. බාහිර පෙනුමේ වෙනස් වීම, රසයේ වෙනස් වීම, සුද්ධ ජීවීන්
ආක්‍රමණය වීම වගේ දේවල් අපිට මේ වගේ නරක වූ ආහාරයක් දැක්කාම අඳුරා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ලක්ෂණ විදියට ගැනෙනවා. මේ අපි ප්‍රධානව මේ කොටසෙත් කතා කරනවා මේ ආහාරය නරක වීම සඳහා බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. අපි අධ්‍යයනය කර ගැනීමේ පහසුව තකා මේ ආහාර නරක වීම සඳහා බලපාන සාධක භෞතික සාධක, රසායනික සාධක සහ ජෛව සාධක විදියට ප්‍රධාන විදියට කාණ්ඩ කොටස් කීපයකට කාණ්ඩගත කර ගැනීම සිදු කරගන්නවා. මේ විදියට භෞතික, රසායනික හා ජෛවික විදියට කාණ්ඩගත කරගත්තාන් පස්සේ අපි මෙතනින් පස්සේ කතා කරන්නේ මේ භෞතික සාධක කොහොමද ආහාර නරක වීම සඳහා බලපාන්නේ, රසායනික සාධක මේ විදියට බලපාන්නේ කොහොමද, මේ ජෛව සාධක ආහාර නරක වීම සඳහා බලපෑම් ඇති කරන්නේ කොහොමද කියලා. අපි මූලිකවම බලමු මොනවද මේ ආහාර නරක වීම සඳහා බලපාන ජෛව භෞතික සාධක මොනවද කියලා. ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන භෞතික සාධක ගත්තාන් පස්සේ තියෙනවා උෂ්ණත්වය, තෙතමනය, යාන්ත්‍රික හානි, අපවිත්‍රකාරක සහ කාලය. මෙන්න මේ පහ භෞතිකව බාහිරින් ආහාරය නරක වීම සඳහා භෞතිකව ආහාරය නරක වීම සඳහා ප්‍රධානව බලපෑම් ඇති කරනවා. අපි සරලව බලමු මේ විදිහට උෂ්ණත්වය කොහොමද ආහාරය නරක වීම සඳහා බලපෑම් ඇති කරන්නේ කියලා. තෙතමනය කොහොමද ආහාරය නරක වීම සඳහා බලපෑම් ඇති කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යමු උෂ්ණත්වයට. සාමාන්‍යයෙන් වෙන දේ තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට ආහාරය තුළ ස්වභාවිකවම සිදුවෙන රසායනික ප්‍රතික්‍රියා වේගවත් වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා සෙල්සියස් අංශක 40 මට්ටම දක්වා සෑම සෙල්සියස් අංශක 10කින්ම උෂ්ණත්වය වැඩි වෙනකොට සාමාන්‍ය පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් 27 වගේ පරාසයක තමයි තියෙන්නේ. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 විතර වෙනකම් දවල් කාලයේදී උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙන්න පුළුවන්. මේ වගේ සමකයාශිත රටක උෂ්ණත්වය වේගවත් ඉහළ යාම සිදු වෙන්න පුළුවන්. ඒ විදිහට ඉහළ යනකොට සාමාන්‍ය සෙල්සියස් අංශක 40 මට්ටම දක්වා සාමාන්‍ය ආහාරයක අභ්‍යන්තරයේ තියෙන සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල වේගය දෙගුණ වීම සිදු වෙනවා කියලා කියනවා හැම සෙල්සියස් අංශක 10කටම වර. එහෙනම් 27 තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 වෙනකොට 27 තිබ්බ රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය වගේ දෙගුණයක වේගයේ මේ කියන අභ්‍යන්තරයේ තියෙන රසායනික ප්‍රතික්‍රියා වේගයෙන් සිදුවීම සිදු වෙනවා. මේ වගේ අවස්ථාවක උෂ්ණත්වය වැඩි වීම නිසා ප්‍රධානව සිදුවෙන්න පුළුවන් මේ ඉදීමේ කියන ක්‍රියාවලිය වේගවත් වීම නිසා ආහාර ඉදීමට ලක් වෙන්න පුළුවන්. ආහාරයේ තියෙනවා නම් ප්‍රෝටීන වර්ග ආහාරය අඩංගු වෙලා තියෙන ප්‍රෝටීන ප්‍රධාන පෝෂක වගේ වලට හානි සිදු වෙන්න පුළුවන්. ප්‍රෝටීන අස්වාභ්‍යාවිකරණය වෙන්න පුළුවන්. මේද වගේ තියෙන ඒවායේ තෛලද බිඳ වැටීම් වගේ දේකට පත් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධානව සිදු වෙන්න පුළුවන් දේ තමයි ඔයාලට පහළ රූප වලින් පෙන්නනවා. වෙන තෙතමනය ඉවත් වීම නිසා ආහාරයේ වියලීමකට ලක් වෙනවා. උෂ්ණත්වය වැඩි වීමේදී ප්‍රධානව සිදු වෙන්න පුළුවන් දේ තමයි ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා ආහාරය වියලීමකට වාජනය වෙලා තියෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වීම නිසා. මේ හේතු නිසා ආහාරය අපිට පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම සිදු වෙන්න පුළුවන්. නැත්නම් සෞඛ්‍යයට හානිකර තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අන්න ඒ දෙකෙන් එක තත්ත්වයකට පත් වුණොත් එහෙම අපි කියනවා මේ උෂ්ණත්වය හේතු කොටගෙන ආහාරය නරක වුණා කියලා. ඒ වගේම බලපාන තවත් සාධකයක් තමයි මේ උෂ්ණත්වය වැඩි වුණාම ආහාර නරක වෙනවා වගේම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටම අභිබව අඩු උෂ්ණත්ව වලට ඉතා අඩු උෂ්ණත්ව වලට සිසිල් වීම නිසා ආහාර සමහර අවස්ථාවලදී නරක වීමට ලක් වෙනවා. ගොඩක් බොහොමයක් පළතුරු එළවලු වගේ දේවල් පටක පිපිරීම නිසා වර්ණ වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට මේ ශීතකරණයක තියලා තිබ්බ කෙසෙල් ගෙඩියක් තමයි මේ දකින්න හම්බෙන්නේ. මේ විදිහට තිබ්බන් පස්සේ ඔය කියන කෙසෙල් ගෙඩියේ පටක වලට හානි සිදු වෙලා මේ විදිහට කෙසෙල් ගෙඩිය දුඹුරු පාටකට තද කළු පාටකට හැඩය පාටකට වර්ණය වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට ආහාර අර අප්‍රසන්න තත්ත්වයකට පත්වීම නිසා පරිභෝජනයට නුසුසු තත්ත්වයට පත්වීම සිදු වෙන්න පුළුවන්. අන්න ඒ කියන තත්ත්වය අපි සලකනවා ආහාරය නරක වීමක් ලෙස. කියන්නේ උෂ්ණත්වය වැඩි වීම නිසා සාමාන්‍ය මට්ටමේ ඉක්මවා වැඩි වීම නිසා
මේ විදිහට ආහාර නරක වීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වයේ සාමාන්‍ය මට්ටම අඩු වීම නිසා ආහාරය නරක වීමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ උෂ්ණත්වය කියන එකත් ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන භෞතික සාධකයක්. ඒ වගේම දෙවනුවට තියෙන සාධකය තමයි තෙතමනය කියන්නේ. අපි බලමු මේ තෙතමනය කොහොමද ආහාර නරක වීම සඳහා බලපාන්නේ කියලා. ආහාරය තුල තියෙන තෙතමනය මෙන්ම කියන්නේ ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රමාණය මෙන්ම ආහාරය ගබඩා කරලා තියෙන පරිසරයේ ආහාරයක තියලා තියෙන කාමරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය නැත්නම් ජල ප්‍රමාණය දෙකම අපි තෙතමනයේ විදියට මෙතනදී කතා කරනවා. ආහාරය අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රමාණය වැඩි ආහාර කියන්නේ වැඩි ජල ප්‍රමාණයක් තියෙන ආහාර ඉක්මනින් නරක වෙනවා. ඔයාලා දන්නවා කිරි වගේ දෙයක්, මස් වගේ දෙයක් අපිට වැඩි වෙලාවක් එළිය තියන්න බෑ. ඉක්මනින්ම නරක වීමකට ලක් වෙනවා. අය වගේම තමයි ජල ප්‍රතිශතය වැඩි ආහාර ඉක්මනින් නරක වෙනවා. වගේම අපි තෙතමනය සහිත පරිසරයක තියලා තියෙන ආහාරය ඉක්මනින්ම නරක වීමට ලක් වීම සිදු වෙනවා. ඇත්තම අපි මේ තෙතමනය නැත්නම් ආහාරයේ තියෙන ජලය ගැන කතා කරනකොට මේ ආහාරයේ තියෙන ජලය අපිට ප්‍රධානව බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි ආහාරය සමග තදින් බැඳිලා තියෙන ජල ප්‍රමාණයක් තියෙනවා. ඒක රසායනිකව සංයෝග සමග තදින් බැඳලා තියෙන්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියන ආහාරයේ තියෙන බැඳි ජලය කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් ආහාරයේ වැඩිපුරම තියෙන දේ තමයි නිදහස් ජලය. නිදහසේ තියෙන එළවලුවක් පළතුරක් ගත්තාන් පස්සේ ඒකේ එළියෙන් දකින්න හම් වෙන වැඩිපුර තියෙන ජල ප්‍රමාණයට අපි කියනවා නිදහස් ජලය කියලා. මෙන්න මේ ආහාරයක තොර ප්‍රධානව තියෙන ජල වකර දෙකයි බැඳි ජලය සහ නිදහස් ජලය කියලා. මේ කියන නිදහස් ජලය තමයි හැමතිස්සෙම ආහාර නරක වීම සඳහා හේතු වෙන්නේ. මේ විදිහට නිදහසේ තියෙන ජල ප්‍රමාණයට අපි හඳුන්වනවා කතා කියනවා ජල සක්‍රියතාවය කියලා. මේ ජල සක්‍රියතාවය කියන එක ප්‍රධානව වැදගත් වෙන්නේ සුද්ධ ජීවී ක්‍රියාව. සුද්ධ ජීවීන්ට පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ කියන නිදහස් ජලය. මේ නිදහස් ජලය වැඩි ආහාර සුද්ධ ජීවීන් මගින් ඉක්මනින් ලබනවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේම කිරි වගේ ආහාරයක්, මස් වගේ ආහාරයක වැඩි ජල ප්‍රමාණයක් තියෙනවා. නිදහස් ජල ප්‍රමාණයක් වැඩිපුර තියෙනවා. මේ ආහාර ඉතා ඉක්මනින් නරක වීමක් සිදු වෙනවා. වගේ ජල ප්‍රතිශතය අපි සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් ආහාරවල මේ නිදහස් ජල ප්‍රමාණය අඩු කරන එක තමයි හැමතිස්සෙම ආහාරය නරක නොවී තබා ගැනීම සඳහා කරන්නේ. බලන්න අපි සාමාන්‍යයෙන් මාළු වගේ දෙයක් ගත්තොත් එහෙම ජල ප්‍රතිශතය වාෂ්ප කරලා ජලය ටික අර නිදහස් ජලය ටික වාෂ්ප කරලා හැල්ල කරවල බවට පත් කරොත් අපිට වැඩි කාලයක් තියාගන්න. අපි ධාන්‍ය වර්ග නිෂ්පාදනය කරනකොට කරන ප්‍රධානම වැඩේ තමයි අස්වැන්න නෙලාගත්ත ගමන්ම වියලීමට වාචනය කරනවා. වියලාගත්ත ගමන්ම මේ ආහාරයේ තියෙන බහුතර ජල ප්‍රමාණය ඉවත් වීම සිදු වෙනවා. ඊවත් වෙන්නේ මේ නිදහස් ජල. බැඳි ජලය කියන්නේ ආහාරය සමග තදින් බැඳලා තියෙනවා. මතකද නේ ඔයාලා පසේ ඉගෙන ගන්නවා පසේ තියෙනවා ජලාකර්ෂක ජලය. එහෙනම් පස් අංශුවක් සමග තදින් බැඳලා තියෙන ජල. අන්න ඒ වගේ තමයි මේ ආහාරය සමග තියෙන බැඳි ජලය කියන්නේ ආහාරය සමග මේ ජලය තදින් බැඳලා තියෙනවා. මේ සාමාන්‍ය සෙල්සියස් අංශක 100 වගේ උෂ්ණත්වයක ඉවත් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ මේ බැඳි ජලය කියන ඒවා ඉවත් කරන්න. ඒ නිසා ඒ ජලය රසායනිකව තදින් බැඳලා තියෙන හින්දා සුද්ධ ජීවියෙක්ට තියා එන කාඩාවක් ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් තියෙන ජල ප්‍රමාණයක් නෙමෙයි. මේ නිදහස් ජලය තමයි හැම අවස්ථාවෙදීම රසායනික ක්‍රියාවන් සහ අනෙකුත් සියල්ලට මාධ්‍ය සපයමින් අවශ්‍ය සුද්ධ ජීවී ක්‍රියාකාරීත්ව වලට පින්ම අනෙකුත් රසායනික ක්‍රියාවල් වලට භාජනය වීම සිදු වෙන්නේ මෙන්න මේ කියන නිදහස් ජල ප්‍රමාණය තමයි. අපි මේ හැමතිස්සෙම ආහාරයේ තියෙන නිදහස් ජල ප්‍රමාණය අඩු කරගත්තායින් පස්සේ ආහාරයේ වැඩි කාලයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ප්‍රතන හදානවා කතා කරන්නේ ආහාර නරක වීම සම්බන්ධයෙන්. එතන මේ කියන තෙතමන ජල ප්‍රමාණය වැඩි වෙන්න කියන්නේ ආහාර අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රමාණය වැඩි වුණා ආහාරය නරක වීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ආහාරය ගබඩා කරලා තියෙන පරිසරයේ තියෙන ජල ප්‍රමාණය වැඩි වුණා ආහාරය නරක වීමට ලක් වෙන්න පුළුවන්. ඊළඟට බලපාන තුන්වන සාධකය තමයි යාන්ත්‍රික හානිය. භෞතික සාධකයක් වෙනවා යාන්ත්‍රික හානි කියන්නේ
තැලීමකට අස්සන නෙල්න අවස්ථාවේ වර්ග කරන අවස්ථාවේ හැසිරීම සිදු කරනවට ප්‍රවාහනය කරනකොට ගබඩා කරලා තියෙනකොට මේ අස්සනු තැලි එක්කට ප්‍රධානව තියෙන එළවලු වගේ දේවල් පළතුරු වගේ තැලි පොඩි වීම සීරීම් වගේ දේවල් වලට ලක්වීම සිදු වෙනවා. කඩනකොට තැලෙන්න පුළුවන්. මේ ගබඩා කරලා තියෙනකොට ඒ වගේම පටවනකොට ප්‍රවාහනය කරනකොට වගේ තැලීම් සීරීම් වලට භාජනය වීම සිදු වෙන්නේ. ඒ වගේ අවස්ථාවල ආහාර ඉක්මනින්ම නරක වීම කියන එක සිදුවීම සිදුවෙනවා. ඊළඟට අපි කතා කරමු අපවිත්‍ර කාරක. අපවිත්‍ර කාරක මිශ්‍ර වීමෙන් ප්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ අර ආහාරය අප්‍රසන්න තත්ත්වයට පත්වීම නිසා පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීම කියන්නේ. ආහාර නරක වීමේ ප්‍රධානව කතා වෙන ප්‍රධාන කොටස් දෙකෙන් නරක වීම සඳහා බලපාන ප්‍රධාන සාධක දෙකෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට අප්‍රසන්න තත්ත්වයට පත්වීම නිසා පරිභෝජන නුසුදුසු තත්ත්වයට පත්වීම තමයි අපවිත්‍ර කාරක මිශ්‍ර වීම මගින් සිදු වෙන්නේ. කලාවට වෙන්නේ දූවිලි වෙන්න පුළුවන්, සත්ව අපද්‍රව්‍ය වගේ දේවල් දෙන්න පුළුවන්. ආහාරය සමග මිශ්‍ර වීම නිසා පරිභෝජන නුසුදුසු තත්ත්වයට පත්වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කාලය කියන එක ආහාර නරක වීම සඳහා බලපාන. අපි කොච්චර පරිස්සම් කරලා තිබ්බත් ආහාරයක් ගෙනල්ලා, එළවලුවක් ගෙනල්ලා, පළතුරක් ගෙනල්ලා ඉවරලා ෆ්‍රිජ් එකේ ගබඩා කරලා තිබ්බත් අපිට ජීවිත කාලය පුරාම ඒ ෆ්‍රිජ් එකේ ගබඩා කරලා එළවලු තියාගන්න හම්බ වෙන්නේ නැහැ. අල බලන්න ගෙදර තියෙන එළවලු උනත් ෆ්‍රිජ් එකේ තියෙන එළවලු සතියක් විතර යනකොට ක්‍රමානුකූලව කහ වීමට. ඒ කියන්නේ අඩු උෂ්ණත්වයේ පවා සිදුවෙන්න පුළුවන් ස්වභාවිකව සිදුවෙන රසායනික ක්‍රියාවලින් හිමින් සීරුවේ සිදු වෙලා ආහාරයේ වියපත් වීමට ලක්වීම සිදු වෙනවා. ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් ශුද්ධ ජීවීන් ඉන්නවනම් ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව හිමින් සිදු වෙලා කාලය සමග ආහාරය නරක වීමට ලක් වෙනවා. කොහොමනා කරත් ගොඩක් ආහාර නිෂ්පාදනය කරලා ලෙවල්ලා කඩේ තියෙන ආහාරයක් ගත්තා ඒකේ අර ගහලා තියෙනවා කල්ලි කුත්ීමේ දිනයක්. ඒ කියන්නේ කොච්චර පරිරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරලා නිෂ්පාදනය කරත් පරිරක්ෂක වර්ග එකතු කරලා තිබ්බා රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියන්න පුළුවන් කන්නේ. ඒ විදිහට වාතය ඇතුළු වෙන්නේ නැති විදිහට තෙතමනේ ජලය ඇතුළු වෙන්නේ නැති විදිහට හතර සීල් කරලා තියන්න පුළුවන් පොලිතින් නුර වලට වගේ දාලා. එහෙම තිබ්බත් මෙයා හරිය යම් කාල සීමාවක් ගත වෙනකොට ස්වභාවිකවම සිදුවන ක්‍රියාවලිය හේතුවෙන් ආහාරය ක්‍රමානුකූලව නරක වීම සිදු වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කාලය කියන එක ප්‍රධානව බලපාන ආහාර නරක. උදාහරණ විදිහට මෙතනම සඳහන් කරලා තියෙනවා මේ වැට්ට කොළු බණ්ඩක් වගේ ආහාරවල කෙඳි ගතිය ක්‍රමානුකූලව කඩලා තිබ්බත් කඩලා අස්සන නෙල්ලලා තිබ්බත් අපි පරක්කු වෙන කරන වෙන මේවයි තියෙන කෙඳි ගතිය වැඩි වීම සිදු වෙනවා. මෙහෙම තමයි ආහාරයේ තියෙන භෞතික සාධක ටික අපි ප්‍රධානව කතා කරලා යනවා. ආහාර නරක වීම සඳහා බලපාපු ප්‍රධාන භෞතික සාධක ටික තමයි මේ විදිහට අපි කතා කරේ උෂ්ණත්වය, තෙතමනය, යාන්ත්‍රික හානි, අපවිත්‍ර කාරක, කාලය කියන සාධක ටික තමයි මේ ආහාරය නරක වීම සඳහා බලපාන භෞතික සාධක වුනේ. ආහාර නරක වීම සඳහා බලපාන සාධක ගොඩේ භෞතික සාධක, රසායනික සාධක, ජෛවික සාධක විදිහට තමයි අපි වර්ගීකරණය කරගන්නේ. මේ කියන ගොඩේ රසායනික සාධක විදිහට මොනවද තියෙන්නේ කියලා බලමු. රසායනික සාධක විදිහට වර්ගීකරණය වෙන්නේ pH අගය කියන එක. ආහාර අභ්‍යන්තරයේ තියෙන pH අගය. pH අගය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනටවත් දන්නවා. pH අගය කියලා කියන්නේ ආහාරයේ තියෙන ආම්ලික බව හෝ බාෂ්මික ස්වභාවය. හෝ උදාසීන බව. මේ ආම්ලික බාෂ්මික හෝ උදාසීන පරාස මත ආහාරයේ ස්වභාවිකව සිදුවන රසායනික ප්‍රතික්‍රියා සහ සුද්ධජීවී ක්‍රියාකාරීත්ව වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. මේ ආහාරයේ pH අගය සුද්ධජීවී ක්‍රියාකාරීත්වයට ප්‍රධානව බලපාන්නේ. මෙතනදී ප්‍රධාන අඳුර ගන්න ඕන ප්‍රධානම දෙයක් තමයි සාමාන්‍යයෙන් ආහාරයේ උදාසීන pH පරාසය. කියන්නේ pH අගය 6.8 7.5 වගේ පරාසය. බොහෝ සුද්ධජීවීන්ට වර්ධනය වෙන්න පුළුවන්. වැඩිපුරම සුද්ධජීවීන් ප්‍රමාණයක් මේ පරිසරයේ තියෙන ආහාර මත වර්ධනය වෙනවා. කියන්නේ ඔයාලා මස් වගේ ආහාරයක් ගත්තොත් සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය pH අගයේ තියෙන ආහාර, ඒ වගේ ආහාර ටක් ගාලා ඉක්මනින්
නරක් වීමට ලක්වීම සිදු වෙනවා. ඕනෑම සුදුර ජීවියෙක් වෙන බහුතර සුදුර ජීවීන්ට ආහාරය මත වර්ධනය වෙලා ටක් ගාලා නරක් වීම සිදු කරනවා. සමහර බැක්ටීරියාවන් pH ගේ 4.5 අතර පරාසයේදී මනාව වර්ධනය වීමේ හැකියාව තියෙනවා කියන ඒ පරාසයේ තියෙන ආහාරවල වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. මේ විදිහට මතක තියාගන්න ඔයාලා ප්‍රධාන ආහාර ගැන කරනකොට ප්‍රධානව මතක තියාගන්න ආහාර නරක් වීම සඳහා බලපාන සුද්ධජීවීන් ගත්තාන් පස්සේ සුද්ධජීවීන්ගේ ආහාර නරක කරන්නේ ප්‍රධානව මෙන්න මේ දෙන්නෙක් තමයි. ආහාර මත සාමාන්‍යයෙන් වෛරස් වගේ දේවල් වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. ආහාර මත වර්ධනය වෙන්නේ ප්‍රධානව දිලීර සහ බැක්ටීරියා. දිලීර බැක්ටීරියා කියන දෙන්න තමයි ආහාර මත ප්‍රධානව වර්ධනය වීම සිදු වෙන්නේ. මේ වර්ධනය වන අයගේ ක්‍රියාකාරීත්වයට ආහාරය අභ්‍යන්තරයේ තියෙන රසායනික සාධකයක් වන pH අගය බලපාන. මේ pH අගය බලපානකොට සාමාන්‍යයෙන් ආම්ලික පරාසයේ තියෙන ආහාර, දෙහි වගේ ආහාර, තක්කාලි වගේ ආහාර ගොඩක් වෙලාවට නරක වෙන්නේ දිලීර මගින්. ඔයාලා දැකලා ඇති දෙහි වගේ දේවල් කපලා ඉවරලා අපිට පාවිච්චිට ගන්න බැරිව යම් දැනක වැටිලා හරි මේසයක් ගාව වැටිලා තිබිලා කාලයකට පස්සේ අපිට හම්බුනොත් එහෙම දැකලා ඇති ඒ වගේ දෙහි ලෙල්ල මත වර්ධනය වෙලා තියෙන පුස් වර්ධනය වීම තමයි සිදු වෙන්නේ. ඒ නිසා මේ pH පරාසය කියන තැනදී මතක තියාගන්න ගොඩක් වෙලාවට ආම්ලික ආහාර මත වර්ධනය වෙන්නේ දිලීර. අනෙකුත් ආහාර නරක කිරීමට ප්‍රධානම හේතු වීම සිදු කරන්නේ බැක්ටීරියා. ඒ වගේම සාමාන්‍යයෙන් ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන එන්සයිමීය ක්‍රියාවන්ට ස්වභාවිකව සිදුවන එන්සයිම මගින් සිදුවන ක්‍රියාවලියන්ට pH අගය බලපාන සාමාන්‍ය ප්‍රශස්ත pH පරාසය නැත්නම් උදාසීන pH පරාසයේදී මේ කියන එන්සයිම ක්‍රියාකාරීත්වය වේගවත්ම සිදු වෙනවා. ආහාර නරක වීම සඳහා බලපාන සාධක කුඩේ අවසානයේ තියෙන ජෛව සාධක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි බලමු මේ ජෛව සාධක කොහොමද මේ ආහාර නරක වීම සඳහා බලපෑම් ඇති කරන්නේ කියලා. ජෛව සාධක වර්ගීකරණය වෙනකොට මෙතනදී ප්‍රධානව කතා කරනවා එන්සයිමීය ක්‍රියාකාරීත්වය, සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ මහජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ආහාර නරක වීමට ලක් වෙනවා. ඔයාලට බැලු බැලමටම පේනවා මහජීවීන් කියන කෘන්තකයෝ මීයෝ වගේ සතුන් ගුල්ලෝ වගේ සතුන් වෙන්න පුළුවන්. ඒ සතුන් ආහාර මත වර්ධනය වුණාන් පස්සේ නැත්නම් ආහාර වලට හානි සිදු කරපුවාන් පස්සේ ඒ ආහාර නරක වීම ප්‍රයෝජනයට ගන්න නොහැකි තත්ත්වයට පත් වීම සිදු වෙන්න පුළුවන්. සුද්ධජීවීන් වර්ධනය වුණාන් පස්සේ ආහාර නරක වීමට ලක් වීම සිදු වෙනවා. ඒ වගේම ප්‍රධානව අපි මෙතන කතා කරන ප්‍රධාන දෙයක් තමයි එන්සයිමීය ක්‍රියාකාරීත්වය කියන්නේ. සාමාන්‍යයෙන් ආහාරයක එන්සයිම ක්‍රියාකාරීත්වය කියලා ගත්තයින් පස්සේ එය ස්වභාවිකවම ආහාරය අභ්‍යන්තරයේ අඩංගු වෙලා තියෙන රසායනික සංයෝග. මේ සංයෝග හේතුවෙන් ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන වගේ විවිධ සංයෝග වලට, පෝෂක වලට හානි වීම සිදුවීම හරහා ආහාරයට නරක වීමට ලක් වීම තමයි සිදු වෙන්නේ. ඒක නිසා අපි ආහාරයේ එන්සයිම වලින් සිදුවන ආහාර නරක වීමත් ජෛව සාධක ගොඩේ තමයි වර්ගීකරණය සිදු කරන්නේ. ඒක ජීවියෙක් බලපෑම ජීවියෙක් නිසා සිදුවෙන ක්‍රියාවලියන් නොවුනත් ජීවි සංයෝගයක් නිසා සිදුවන සංසිද්ධියන් නිසා එන්සයිම ක්‍රියාකාරීත්වය කියන ක්‍රියාවලිය අපි වර්ගීකරණය කරන්නේ රසායනික සාධක ගොඩේ. මේ එන්සයිම ක්‍රියාකාරීත්වය හරහා සිදුවන ආහාර නරක වීම තුළින් ප්‍රධානව සිදුවෙන්න පුළුවන් ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සහ මුඩු වීම කියන ක්‍රියාවලි මේ එන්සයිම ක්‍රියාකාරීත්වය මගින් උත්තේජනය කිරීම සිදු වෙනවා. අපි බලමු මොනවාද මේ දුඹුරු වීමේ ප්‍රතික්‍රියා කියලා කියන්නේ. දුඹුරු වීමේ ප්‍රතික්‍රියා ගත්තයින් පස්සේ මේ දුඹුරු වීමේ ප්‍රතික්‍රියා එන්සයිම හරහා සිදුවන දුඹුරු වීම සහ එන්සයිමීය නොවන දුඹුරු වීම කියලා ප්‍රධාන කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. අපි මේ කොටසේදී සාමාන්‍යයෙන් ආහාර නරක වීමට බලපාන දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවෙන්න පුළුවන්
දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සියල්ලම අපි මේ කියන දුඹුරු වීමේ ප්‍රතික්‍රියා කියන කොටස යටතේ අධ්‍යයනය කරනවා. ඒකේ සමහර සංයෝග තියෙනවා, සමහර ක්‍රියාවලි තියෙනවා. එදී ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා ප්‍රයෝජනවත් ක්‍රියාවලි විදියට තමයි පාවිච්චිට ගන්න. මේ මේලාට් ප්‍රතික්‍රියාව කැරමලීකරණය වගේ සාධක ගත්තායින් පස්සේ ඒවා අපි ආහාර නිෂ්පාදනයේදී ප්‍රයෝජනවත් ක්‍රමවේද විදියට තමයි පාවිච්චිට ගන්නේ. අපි එම ක්‍රියාවලි සිදුවීම කියන එක උත්තේජනය කිරීම මගින් අපිට අවශ්‍ය නිෂ්පාදනයක් ලබා ගැනීම සිදු කරනවා. ඒ නිසා මෙතනදී අපි ප්‍රධානව මේ දුඹුරු වීමේ ප්‍රතික්‍රියා ගැන කතා කරනකොට සියලුම දුඹුරු වීමේ ප්‍රතික්‍රියා අධ්‍යයනය කරනවා. ඒවා ආහාර නරක වීම සඳහා බලපාන දේවල් තියෙන්නත් පුළුවන්. ආහාර නරක නොවීම සහ ප්‍රයෝජනවත් සංයෝග විදියට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙන්නත් පුළුවන්. ඒ සියලුම දේවල් පොදුවේ අධ්‍යයනය කරනවා. මූලිකවම ඔය දුඹුරු වීමේ ප්‍රතික්‍රියා ගත්තාන් පස්සේ ඒක ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. එන්සයිමීය දුඹුරු වීම සහ එන්සයිමීය නොවන දුඹුරු වීම. එනේ අපි ප්‍රධානව කතා කරන්නේ මේ එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා සිදුවන දුඹුරු වීම සම්බන්ධව. ඒ නිසා අපි මේ දුඹුරු වීමේ ප්‍රතික්‍රියා ගොඩේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ මේ එන්සයිමීය දුඹුරු වීම කියන්නේ මොකක්ද කියන එක. එන්සයිමීය දුඹුරු වීම කියන එකට තව කෙටි වචනයක් තියෙනවා, කහට පිපීම. වල එන්සයිමීය දුඹුරු වීම කියන එක අද ආපු වචනයක් වෙන්න පුළුවන්. ඒත් ඔයාලා අහලා තියෙනවා මේ කහට පිපීම කියලා. දැන් බලමු අපි මේ එන්සයිමීය දුඹුරු වීමක් කියන්නේ මොකක්ද කියලා. එන්සයිමීය දුඹුරු වීමක් නැත්නම් කහට පිපීමක් කියන්නේ සාමාන්‍ය ඔයාලට මේ රූපේ වටාන් පේනවා ඇපල් ගෙඩියක් වගේ එකක් කපලා ඉවර වෙලා අපි එළියේ තියලා තිබ්බොත් එහෙම ටික වෙලාවක් පොඩි වෙලාවක් එළියේ තියලා තිබ්බොත් මේ වගේ පෘෂ්ඨය දුඹුරු පැහැවීමකට සිදුවෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා ඇති අම්මලා ගෙදරදී කපලා ඉවර වෙලා උයනකොට කැපීමකට ලක් කරපුවම පස්සේ කැපුව ගමන් වතුරට දාන එළවලු වර්ග තියෙනවා. බටු වෙන්න පුළුවන්, කොහිල වෙන්න පුළුවන්, එතකොට කෙහෙල්මෝ වගේ දේවල් වෙන්න පුළුවන්, පොලොස් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපි ආහාරයට කපපු ගමන්ම කරන්නේ වතුරට දාන්නේ. මේ වතුරට දැමීම සිදු කරන්නේ ඇයි කියලා ඔයාලා අම්මලගෙන් අහලා බලලා තියෙනවා. නැත්නම් ඔයාලා දන්නවා සාමාන්‍ය මේ කියන එළවලු අපි හැමතිස්සෙම අම්මලා වතුරට දැමීම සිදු කරන්නේ මේ කහට පිපෙන. කහට පිපීම කියන එක නවත්ත ගන්න තමයි වතුරට දැමීම සිදු වෙන්නේ. මොකද්ද මේ කහට පිපෙනවා කියන්නේ කියන එක අපි මෙතන. දැන් ගොඩක් වෙලාවට වෙන දේ තමයි මේ විදිහට දුඹුරු පැහැවීම නිසා අපිට අර ප්‍රසන්න මට්ටමේ තිබ්බ ආහාරය අප්‍රසන්න තත්ත්වයකට පත් වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මේ කියන දුඹුරු පැහැති නිෂ්පාදනය වන රසායනික සංයෝග අපේ ශරීරයට අහිතකර මට්ටමකට පත් වීම සිදු වෙන්න පුළුවන්. මේ දුඹුරු වීම එන්සයිමීය දුඹුරු වීම කියන එක එන්සයිම මගින් උත්තේජනය වීමක් සිදු වෙනවා. මේක හැම ආහාරයකම සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි. සමහර ආහාරවල සිදුවන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ආහාරය පෙති කැපීමකට පෘෂ්ඨය කැපීමකට ලක් වුණාට පස්සේ අභ්‍යන්තර කොටස් බාහිර වායු ගෝලයේ ඔක්සිජන් වායුව සමග වායුව නිරාවරණය වුණ ගමන් මේ කියන ආහාරය අභ්‍යන්තරයේ තියෙන සමහර සංයෝග ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. එහෙම ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීම වේගවත් කරන්න මේ ආහාරවල අභ්‍යන්තරයේ ස්වභාවිකවම විවිධ එන්සයිම වර්ග තියෙනවා. මේ එන්සයිම වලින් ටක් ගාලා වායු ගෝලයේ තියෙන ඔක්සිජන් සම්බන්ධ කරගෙන මේ ආහාර අභ්‍යන්තරයේ තියෙන සංයෝග එක්ක ප්‍රතික්‍රියා කරලා විවිධ සංයෝග ඉරහ. මේ විදිහට එළියට හදන සංයෝග නිසා ආහාරයේ පෘෂ්ඨය ඉක්මනින් වර්ණ විපර්යාසයකට ලක් වෙලා දුඹුරු පැහැටකට අන්න ඒ තත්ත්වයට තමයි අපි කහට පිවීම කියන්නේ. මේකෙදි මෙන්න මේ කියන රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් ආහාරවල සිදුවෙනවා. ඔයාලා මතක තියාගන්න ඕනේ ගොඩක් වෙලාවට මේ කියන එන්සයිමීය දුඹුරු වීමේදී සිදුවෙන්නේ ආහාර අභ්‍යන්තරයේ තියෙනවා ආහාරයේ තියෙන ෆීනෝලික සංයෝග. අපි පොදුවේ ඒ සංයෝග වලට කියනවා පොලිෆීනෝලික සංයෝග කියන ඒවා. මේ පොලිෆීනෝලික සංයෝග අර විදියට පෙති කැපීම පටක වෙන් කිරීමක් විදියට පොතු ගැසීමක් කැබලි කිරීමක් වගේ අවස්ථාවකදී වායු ගෝලයේ ඔක්සිජන් වායුව සමග ගැටෙනවා.
මේ පෘෂ්ඨ වායු ගෝලයේ ඔක්සිජන් වායුව සමග ගැටෙනකොට මේ පොලිෆීනෝලික සංයෝග මේ ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කිරීම වේගවත් කරනවා පොලිෆීනෝල් ඔක්සිඩේස් කියලා එන්සයිමයක් මේ ආහාරවල තියෙනවා. මේ පොලිෆීනෝලික් ඔක්සිඩේස් කියන එන්සයිමය මගින් උත්තේජනය කරලා ඉවර වෙලා මේ ෆීනෝලික් පොලිෆීනෝලික සංයෝග ඔක්සිජන් වායුව සමග සම්බන්ධ කරලා ඕතොක්විනෝන් කියලා බහුඅවයවී සංයෝගයක් හදනවා. මේ අතරමැදි අවස්ථාවේ හැදෙන මේ ඕතොක්විනෝන් කියන බහුඅවයවික සංයෝගය තමයි හැමතිස්සෙම මේ දුඹුරු පැහැ ඇතිවීම සඳහා ප්‍රධානව බලපෑම් ඇති කිරීම. ඒ සඳහා හැමතිස්සෙම සජීවී පටක බාහිර වායු ගෝලයේ ඔක්සිජන් වායුව සමග සම්බන්ධ වීම සිදු වෙනවා. මෙන්න මේ විදිහට දුඹුරු වීමක් සිදු වුණාන් පස්සේ මේ ආහාරය පරිභෝජනයට ගත නොහැකි විදිහට අප්‍රසන්න තත්ත්වයකට පත් වෙලා හෝ සෞඛ්‍යයට හානිකර තත්ත්වයකට පත් වෙලා ආහාරය පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. අන්න ආහාරය නරක වීම සිදු වෙනවා. මෙන්න ආහාරය නරක වීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් එන්සයිමීය දුඹුරු වීම. විභාගයේදී ප්‍රධානම ප්‍රශ්න අහන්න පුළුවන් කොටසක් තමයි මේක. අන්න මේ එන්සයිමීය දුඹුරු වීම නැත්නම් කහට පිපීම කියන ක්‍රියාවලිය හරහා ආහාරය ජෛවීය ආහාර නරක වීමේ ක්‍රියාවලියකට ලක්වීම සිදු වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ එන්සයිමීය නොවන දුඹුරු වීම කියන්නේ. මේ එන්සයිමීය නොවන දුඹුරු වීම කියන්නේ මේ ආහාර අභ්‍යන්තරයේ තියෙන එන්සයිම මගින් උත්තේජනය නොවි ඒ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී දුඹුරු පැහැ ඇතිවීම සිදු වෙන්න පුළුවන්. මේ වගේ දුඹුරු පැහැ ඇතිවීම සිදුවන අවස්ථාවන් සමහර වෙලා අවස්ථාවලදී අපි ප්‍රයෝජනවත් නිෂ්පාදන විදියට ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී ප්‍රයෝජනයට ගැනීම සිදු කරනවා. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේලාට් ප්‍රතික්‍රියාව. එන්සයිමීය නොවන දුඹුරු වීම ගොඩේ අපි ප්‍රධානව කතා කරන ප්‍රධාන සාධකයක් තමයි මේලාට් ප්‍රතික්‍රියාව. මේ මේලාට් ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ප්‍රධානව සිදු වෙන්නේ ආහාරයක අභ්‍යන්තරයේ තියෙනවා නම් ඔක්සිහාරක සීනි. ඒ ඔක්සිහාරක සීනි සහ ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ සීනි අඩංගු සංයෝගයක් හෝ සංයෝග සහ ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන අඩංගු සංයෝග. සීනි ප්‍රෝටීන මිශ්‍ර කරලා තියෙන ආහාර උෂ්ණත්වයට භාජනය වෙනකොට නිකන් සිදු වෙන්නේ නැහැ. මේ දෙක හොඳින් මිශ්‍ර වෙලා තියෙනකොට අපි කොහේ හරි ප්‍රෝටීනයකුයි සීනියකට මිශ්‍ර වුණායි කියලා මේ කියන ක්‍රියාවලිය ඔක්සිහාරක සීනියකුයි ප්‍රෝටීනයක තියෙන ඇමයිනෝ අම්ලයකට මිශ්‍ර වුණා කියලා මේලාට් ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ නැහැ. මේ කියන සංයෝග දෙක උෂ්ණත්වයට රත් වෙනවා. කියන්නේ රත් කරන අවස්ථාවේදී මේ දෙන්න එකිනෙක ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව රත් වෙනකොට මේ දෙන්න ඔක්සිහාරක සීනි ඇමයිනෝ අම්ලයි ප්‍රතික්‍රියා කරලා සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණයක් හදනවා. මේ සංයෝගයට අපි කියනවා මෙලනොඩීන් කියලා සංයෝගයක්. මේ හදන මෙලනොඩීන් කියන සංයෝගය තමයි රන්මන් දුඹුරු පැහැයක්. මේ කියන මාළු බනිස්වල නැත්නම් නිෂ්පාදනය කරන බනිස්වල පෘෂ්ඨය මේ වගේ ලක්ෂණ දුඹුරු පැහැයක් රන්මන් දුඹුරු පැහැයක් ගන්න. මේ නිෂ්පාදනය කරන කේක් වල බනිස් වල මතු පිට පෘෂ්ඨය දුඹුරු පාට වීමක් සිදු වෙන්නේ ප්‍රධානව මෙන්න මේ සිදු වෙන්නේ මේලාට් ප්‍රතික්‍රියාව. මෙන්න මේ ආහාර නිෂ්පාදනයේ ක්‍රියාවලියේදී හිතකර ක්‍රියාවලියක් විදියට මෙන්න මේ මේලාට් ප්‍රතික්‍රියාව අපි ප්‍රයෝජනයට ගන්නවා. මෙතනදී අපි මං කිව්වා ඉස්සරහා මුලින්ම කතා කරනකොට ආහාර නිෂ්පාදනයේදී සිදුවන සියලුම දුඹුරු වීම ප්‍රතික්‍රියාවන් අපි මෙතනදී අධ්‍යයනය කරලා ඉවර කරගන්නවා. එනිසා මේ එන්සයිමීය මගෙන් සිදුවන මේ දුඹුරු වීම බොහෝ අවස්ථාවලදී අපි ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී පාවිච්චි කරන්නේ හිතකර ලක්ෂණයක් විදියට තමයි. එතකොට අපි මෙතන මතක තියාගන්න මේලාට් ප්‍රතික්‍රියාවේදී ප්‍රධානව සිදු වෙන්නේ ඔක්සිහාරක සීනි ඇමයිනෝ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ දෙන්න එකට ආහාර තිබ්බම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. රත් කරන අවස්ථාවේදී ඔක්සිහාරක සීනි ඇමයිනෝ අම්ල එකට ප්‍රතික්‍රියා කරලා සීනි ඇමයිනෝ අම්ල සංකීර්ණ නැත්නම් මෙලනොඩීන් කියන සංයෝගය හදනවා. මේ මෙලනොඩීන් කියන සංයෝගය තමයි රන්මන් දුඹුරු පැහැයක්.
එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන දේ කේක් වගේ දෙයක් නිෂ්පාදනය කරනකොට අපි බිත්තර සීනි මිශ්‍ර කරනවා. බිත්තර සීනි එකට දාලා මිශ්‍ර කරාට කේක් එක දුඹුරු පැහැවීම සිදු වෙන්නේ නැහැ. ඒ මිශ්‍රණය බේක් කරන්න අපි oven එකට දැම්මට පස්සේ තමයි අන්න දුඹුරු පැහැෙන්නේ. මාළු බනිස් හදලා ඉවරලා ඒක පුච්චනකොට තමයි අර ලාක්ෂණය දුන්නේ. එන උෂ්ණත්වයට භාජනය කරනකොට මේ දෙන්න එකට ප්‍රතික්‍රියා කරලා ලාක්ෂණික නැත්තම් රන්වන් ලස්සන දුමුරු පැහැයක් එළියට පෙන්වීම. මේ අපි කියනවා ආහාර නිෂ්පාදනයේදී ප්‍රයෝජනවත් වන දුමුරු වීමේ ප්‍රතික්‍රියාවක් ලෙස මෙල්නොඩීන් කියන සංයෝගය නිර්මාණය කරගන්නවා මේ මේලාක් ප්‍රතික්‍රියාව හරහා. ඒ වගේම සිදුවන අනෙක් එන්සයිමීය නොවන දුමුරු වීමේ ක්‍රියාවලිය තමයි කැරමලීකරණය. කැරමලීකරණයේදී වෙන්නේ සුක්‍රෝස් කියන දේ. කියන්නේ අපි පාවිච්චියට ගන්න සීනි මේ කියන සීනි ආම්ලික හෝ විචලන තත්ත්වයට යටතේ ආම්ලික තත්ත්වයට යටතේදී මේක සිදු වෙන්න පුළුවන් විචලන තත්ත්වයට යටතේ. ඒ කියන්නේ ජලය බාෂ්ප වෙන තත්ත්වයට යටතේ අධික විදියට ජලය රත් වෙනකොට ඒ කියන්නේ අපි සීනි කර කරනකොට සීනි රත් කරනකොට ප්‍රධාන ක්‍රියාවලි ශ්‍රේණියක් කරහා ප්‍රතික්‍රියා කිහිපයක් කරහා අවසානයේදී හියුමින් කියන සංයෝගය හදනවා. මේ හියුමින් කියන සංයෝගය තද දුඹුරු පැහැයක් ගන්න. මෙන්න මේ තද දුඹුරු පැහැය තමයි අපි හැමතිස්සෙම අපේ ආහාරයේ ලාක්ෂණික වර්ණය විදියට. මේ හකුරු නිෂ්පාදනයේදී අපි නිර්මාණය කරගන්නේ මේ කියන හියුමින් කියන සංයෝගයෙන්. අපි සීනි කරන එක තමයි කරන්නේ. සීනි වල ජල ප්‍රතිශතය ක්‍රමානුකූලව රත් කරලා ජල ප්‍රමාණය අඩු වෙන්න මෙහි වර්ණය වෙනස් වෙලා ඝන සංයෝග හැදෙනවා. මේ කියන දේවල් තමයි හකුරු කියන්නේ. ඒ වගේ මේ දොළ නිෂ්පාදනයේදී අලාක්ෂණික දුඹුරු පැහැය ලබා ගැනීම සඳහා උපකාරී වන්නේ කැරමලීකරණය. චොකලට් නිෂ්පාදනයේදී මේ විදිහට දුඹුරු පැහැය ලබා ගැනීම සඳහා වැදගත් වන්නේ කැරමලීකරණය. අන්න ඒ විදිහට ප්‍රයෝජනවත් නිෂ්පාදන සාදා ගැනීමේදී ඊට අවශ්‍ය ලාක්ෂණික වර්ණ ලබා ගැනීම සඳහා මේ කැරමලීකරණය කියන එක යොදා ගැනීම සිදු. මේ කියන ක්‍රියාවලියේදී ප්‍රධානව සිදු වෙන්නේ ක්‍රියාවලි දාමයක් කරහා ගිහින් ඔය කියන සුක්‍රෝස් හියුමින් බවට පත්. එහිදී සුක්‍රෝස් ක්‍රමානුකූලව ජලය අඩු වෙනකොට නැත්නම් අපි රත් කරනකොට මේ ජල ප්‍රතිශතය ක්‍රමානුකූලව අඩු වෙනකොට කැරමලාන් බවට පත් වෙනවා. කැරමලීන් බවට පත් වෙනවා. තවදුරටත් මේ කැරමලීන් තවදුරටත් රත් වීම නිසා අවසානයේදී හියුමින් කියන තද දුඹුරු පැහැදි සංයෝගය. මෙන්න මේ කියන සම්පූර්ණ ක්‍රියාවලියට තමයි කැරමලීකරණය කියන්නේ. මේ මේලාට ප්‍රතික්‍රියාව කැරමලීකරණය කියන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඔයාලට වැදගත් වෙන ක්‍රියාවලි දෙකක් විදියට සැලකෙනවා. විතර ඔයාලගේ විභාගයේදී ප්‍රශ්න ඇසීම සිදු කරනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවත් එක්කම නිතර මතක තියාගන්න මොකද මේ මේලාට ප්‍රතික්‍රියාව කැරමලීකරණය. මේ දෙක ප්‍රධානව ආහාර නරක් වීමට බලපාන සාධක ගොඩේ වර්ගීකරණය වුණාට මේකට එන්සයිම භාවිතා වීමක් සිදු වෙන්නේ නැහැ. එන්සයිමීය නොවන දුඹුරු වීම ලෙස දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සියල්ලම එකට කතා කරන නිසා ඒ දුඹුරු වීම ප්‍රතික්‍රියා ගොඩේ එන්සයිමීය නොවන දුඹුරු වීම විදියට ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී හිතකර ප්‍රතික්‍රියා විදියට පාවිච්චි කරන ක්‍රියාවලි දෙකක් තමයි මෙතනදී මේ අපි අධ්‍යයනය කරන්නේ. ඒ වගේම ආහාරයේ ප්‍රධානව සිදුවෙන්න පුළුවන් එන්සයිම ක්‍රියාකාරීත්වය නිසා සිදුවෙන්න පුළුවන් ප්‍රධාන හානි දෙකක් තියෙනවා කියලා අපි මුලින් කතා කරේ. එකක් තමයි එන්සයිමීය දුඹුරු වීමේ ප්‍රතික්‍රියා සිදුවෙන්න පුළුවන්. ඒ වගේම මුඩු වීම සිදුවෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු මුඩු වීම කියන්නේ මොකක්ද කියලා. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාරවල මුඩු වීම සිදු වෙන්නේ. ඇත්තටම මුඩු වෙන්නේ මොන වගේ ආහාර? ඔයාලා දන්නවද? සාමාන්‍ය ආහාරයක ප්‍රධාන පෝෂක කීපයක් තියෙනවා. ප්‍රධානව මහා පෝෂක විදියට ආහාරයේ දකින්න හම් වෙන ප්‍රධාන පෝෂක තුන තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ කියන තුන. ප්‍රධානව ආහාරයේ තියෙන ප්‍රධාන පෝෂක තුන තමයි කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ. කාබෝහයිඩ්‍රේට බහුල ආහාර, පිෂ්ඨය වගේ දේවල් බහුල ආහාර අපි කියනවා කාබෝහයිඩ්‍රේට. මේ කාබෝහයිඩ්‍රේට ආහාර නරක් වෙනවට
අපි මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී නැත්නම් ආහාර නිෂ්පාදනයේදී ප්‍රධානව කතා කියන වචනයක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර නරක වෙනවට අපි සාමාන්‍යයෙන් කියනවා පැසීමකට භාජනය වෙනවා. ඒ වගේම ප්‍රෝටීන බහුල ආහාර. ප්‍රෝටීන බහුල ආහාර මේ විදිහට නරක වීමට ලක් වෙනවා නම් අපි ඒකට කියනවා පූතිභවණය වීමකට ලක් වෙනවා. ඒ වගේම ලිපිඩ බහුල ආහාර. ලිපිඩ බහුල ආහාර නරක වීමකට ලක් වෙනවා නම් ඒකට අපි කියන්නේ මුඩු වීම. අන්න මුඩු වීම කියන්නේ ලිපිඩ බහුල ආහාර නරක වීම කියන එක තමයි මුඩු වීම. අය කියන්නේ ලිපිඩ බහුල ආහාරයක් නරක වීම සඳහා මේ එන්සයිමීය ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. එන්සයිම ක්‍රියාකාරීත්වය වැදගත් වීම හරහා මේ මුඩු වීමේ කියන ක්‍රියාවලිය සිදුවීම සිදුවේ. මුඩුවීම ප්‍රධානව වෙන් කරන ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. එක තමයි රසායනික ආහාර මුඩුවීම ප්‍රධානව වෙන් කරන්න පුළුවන් ස්වයං ඔක්සිකරණය සහ ජල විච්ඡේදන මුඩුවීම ලෙස. ස්වයං ඔක්සිකරණය කියන අවස්ථාවේදී වෙන්නේ සාමාන්‍යයෙන් ලිපිඩ බහුල ආහාර තෙල් සහ මේද සහිත ආහාර ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. සාමාන්‍යයෙන් ආහාරයක තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ කියන සංයෝගවල කාබෝහයිඩ්‍රේට් කියන දේවල් ප්‍රෝටීන කියන දේවල් වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කළේ නැති වුණාට සාමාන්‍යයෙන් තෙල් සහිත ආහාර ප්‍රධානව සිදුවන දෙයක් තමයි මේ ලිපිඩ බහුල ආහාර ලිපිඩ සහිත ආහාර ඉක්මනින් වායු ගෝලයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඒ තියෙන සංයෝගවල ආහාරවල ස්වභාවය සහ අභ්‍යන්තර ප්‍රතික්‍රියාකාරීත්වය වෙනස් කිරීමට ලක් වෙලා බාහිර ස්වරූපය අවසානයේදී වෙනස් කිරීමකට ලක් කරනවා. සාමාන්‍යයෙන් වාගෙන තියෙනවා සාමාන්‍ය ජලයේ ඔක්සිජන් ආහාර ජලයේ දියවෙන වේගයට වඩා 8 ගුණයකට වඩා වැඩි වේගයකින් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. ලිපිඩ සහිත ආහාර ජලයේ මිශ්‍රවන වේගයට වඩා 8 ගුණයකට වඩා වැඩි වේගයකින් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා වේගයෙන් මුඩු වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ කියන ආහාර තෙල් වගේ සංයෝග නිතර වායු ගෝලයේ ඔක්සිජන් සමග ගැටි ගැටි තියෙනකොට ඉක්මනින් නරක වීමකට ලක් කරනවා. ඒ කියන ක්‍රියාවලිය වේගවත් වීම එන්සයිම වලින් උත්තේජනය වීම සිදු වෙනවා. ඒ වගේම ආහාර මුඩු වීමේදී ප්‍රධානම සිදුවෙන දෙයක් තමයි දුවන තවත් අවස්ථාවක් තමයි දුවන ආකාරයක් තමයි ජල විච්ඡේදන මුඩු වීම. ඔක්සිජන් සමග ගැටෙන්නේ නැති වෙන විදිහට අපි ගහලා ගබඩා කරලා ඉවරලා යම් තැනක තිබ්බා. මේ කියන ආහාර අභ්‍යන්තරයේ වැඩි ජල ප්‍රමාණයක් තියෙනවා. මුඩු වීම කියන ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ කියන්නේ ආහාරයේ තියෙන ලිපිඩ අඩංගු සංයෝග ජලය සමග ගැටීමක් සිදු වෙනවා නම් චේතමනය සහිත ස්ථානයක නම් තියෙන නැත්නම් ජල ප්‍රතිශතයේ වැඩි ආහාරයක් නම් ඉක්මනින් මේ කියන ආහාරය අභ්‍යන්තරයේ තියෙන ලිපිඩ අඩංගු සංයෝග මේ කියන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේදාම්ල හා ග්ලිසරෝල් බවට බිඳෙහිවීම මේ ජලය හරහා සිදුවන ජලය නිසා සිදුවන මේ කියන ලිපිඩ අඩංගු සහිත සංයෝග විදිහෙලීමේ ක්‍රියාවලියට අපි සාමාන්‍යයෙන් කියනවා ජල විච්ඡේදන මුඩුවීම. මේ මුඩුවීම කියන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් වේගවත් කිරීම සඳහා උපකාරී වන බොහොමයක් සාධක තියෙනවා. ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නවා උෂ්ණත්වය කියන. උෂ්ණත්වය වැඩි වෙනකොට මේ ස්වයං ඔක්සීකරණයේ ජල විච්ඡේද මුඩුවීම කියන දෙකම වේගවත් වෙනවා. ඒ වගේම කාලය කියන එක ප්‍රධානව බලපාන අවස්ථාවක්. ආලෝකය කියන එක ආහාරයේ ස්වයංක්ෂීකරණයේ ජල විච්ඡේදන මුඩුවීම කියන මුඩුවීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. ආලෝකය නිරාවරණය කරන විට වැඩි කාලයක් ආහාර තෙල් සහිත ආහාර නැත්නම් ලිපිඩ සහිත ආහාර වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ජලය සහ එන්සයිම ප්‍රධානව අපි කතා කරන මුඩුවීම සඳහා බලපාන එන්සයිමීය ක්‍රියාකාරීත්ව කොටේ තමයි ප්‍රධාන වර්ගීකරණය කරන්නේ.
ආහාරයේ ප්‍රධානම අඩංගු වෙලා තියෙන එන්සයිම මගින් ආහාර වියෝජනය කරන ක්‍රියාවලිය ලයිපේස් වගේ එන්සයිම තියෙන්න පුළුවන්. ඔය වගේ ආහාර මුඩු ලිපිඩ මත වර්ධනය වන එන්සයිම වගේ ආහාරයේ වේගයෙන් වියෝජනය වීම සඳහා බලපාන. ඒ වගේම ආහාරය මුඩුවීම කියන ක්‍රියාවලිය වේගවත් වීම සඳහා සුද්ධජීවී ක්‍රියාකාරීත්වය ප්‍රධානව ඉවහල් වීම සිදු වෙනවා. මෙන්න මේ කියන සාධක මත ආහාරයේ මුඩුවීම කියන ක්‍රියාවලිය වේගවත් වීම සිදු වෙනවා. ඒ මගින් ආහාරය නරක් වීමකට ලක් වෙනවා. අවසානයේදී ආහාරයේ තිබ්බ පෝෂක සංයෝග වියෝජනය වීමකට ලක් වෙන මේ දම්ල ග්ලිසරෝල් බවට බිඳෙන්නට වැටීමකට ලක්වීමකට පත් වෙලා මුලින් තිබ්බ ස්වභාවය වෙනස් වීමකට ලක් වෙලා මිනිස් පුද්ගලයෙකුට පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වීමට හෝ සෞඛ්‍යයට හානි කළ ස්වභාවයකට පත්වීම සිදු වෙලා ආහාරය නරක වීමකට වාජනය වෙනවා. එනිසා එන්සයිමීය ප්‍රතික්‍රියා ගොඩේ ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන අවස්ථා දෙකේ එකක් තමයි දුඹුරු වීමේ ප්‍රතික්‍රියා, අනිත් එක තමයි මුඩු වීම. දුඹුරු වීම මගින් අපි කතා කරා කාඩ පිපීම කියන ක්‍රියාවලිය හරහා ආහාර නරක වීමට ලක් වෙනවා. ඒ වගේම මෙතනදී මුඩු වීම හරහා ආහාර නරක වීමට. ඒ කියන ක්‍රියාවලි දෙකම එන්සයිම මගින් උත්තේජනය වීම සිදු වෙනවා. මේ එන්සයිමීය ක්‍රියාකාරීත්වයට පස්සේ ආහාර නරක වීම සඳහා බලපාන අනෙකුත් සාධක තමයි සුද්ධජීවීන් සහ මහජීවීන්. සාමාන්‍යයෙන් ආහාරයෙන් නරක කරන ප්‍රධානම සුද්ධජීවී කාණ්ඩ විදිහට අපි සලකන්නේ බැක්ටීරියා. බැක්ටීරියා ගොඩේ විෂපෝෂී බැක්ටීරියා කියන කට්ටිය සහ දිලීර කියන කට්ටිය තමයි ආහාර නරක කිරීම සිදු කරන්නේ. විෂපෝෂී බැක්ටීරියායි දිලීර කියන දෙන්න තමයි ආහාර නරක කිරීම සිදු කරන්නේ. මේ දෙන්නකිනු සාමාන්‍යයෙන් අපි pH අගය කියන තැනදීත් අපි යම් ප්‍රමාණයක් මේ දෙන්න ගැන අධ්‍යයනය කරා බැක්ටීරියා සහ දිලීර ගැනදී. ප්‍රධාන වශයෙන් සාමාන්‍ය pH පරාසය සහ සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය ප්‍රශස්ත මට්ටමේ දි ප්‍රධාන වශයෙන්ම වැඩි ජල ප්‍රශතයක් තියෙන ආහාර මත හැමතිස්සෙම වර්ධනය වෙන්නේ බැක්ටීරියා කියන එක. ප්‍රශස්ත pH පරාසය මෙන්ම වැඩි ජල ප්‍රශතයක් තියෙන ආහාර මත හැමතිස්සෙම වැඩි මට්ටමක වර්ධනය වීම සිදු වෙන්නේ මේ විෂම පෝෂී බැක්ටීරියා මගින් තමයි ප්‍රධානව ආහාර නරක වීම සිදු වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න පොතේ ප්‍රධාන අවස්ථාව ආම්ලික ආහාරවල සහ වියලි ආහාර කියන දේ. ආම්ලික ආහාරයි වියලි ආහාරයි කියන දෙක ප්‍රධානව නරක කිරීම සිදු කරන්නේ මෙන්න මේ දිලීරම. ඔයාලට හොඳ උදාහරණයක් තමයි ආම්ලික ආහාර වලට අපි ඉස්සරලා කතා කරා දෙහි ලෙල්ල කියන දෙහි කැල්ලක් තියලා තිබ්බොත් එහෙම ගොඩක් වෙලාවට පැත්ත වැටලා තිබ්බොත් එහෙම ටික දවසකින් බැලුවොත් ඒක මත පුස් වර්ධනය වෙලා තියෙනවා ඔයාලට දැක් ගන්න. ආම්ලික ආහාර මත ඉක්මනින් වර්ධනය වීම සිදු වෙන්නේ දිලීර කියලා. වියලි ආහාර මත. වියලි ආහාර විදියට සලකන්නේ ඔයාලට ලේසියෙන් මහන්ද ගන්නවා පාන් කෑල්ල පොඩි කාලේ විද්‍යාව වගේ විෂයන් වලදීත් ඔයාලට ප්‍රැක්ටිකල් වලට කරන ලේසියෙන්ම හඳුර ගන්න දේ තමයි දිලීර හඳුර ගන්න කරන වලට පාන් පෙත්තකට වතුර ටිකක් දාලා ඉවරලා පැත්තට තියලා. ඉක්මනින්ම කෙටි කාලය තුළ වර්ධනය වීම සිදු වෙන්නේ පාන් පෙත්ත මත වර්ධනය වෙනවා නම් දිලීර වර්ධනය වීම සිදු වෙනවා. මේ විදියට වියලි ආහාර මත වර්ධනය වෙන්නේ ධාන්‍ය මත ප්‍රධානව වර්ධනය වීම සිදු වෙන්නේ දිලීර තමයි ප්‍රධානව වර්ධනය වෙන්නේ. ආහාර මත වියලි ආහාර සහ ආම්ලික ආහාර ප්‍රධානව නරක කරන්නේ වියලි ආහාර සහ ආම්ලික ආහාර ප්‍රධාන වශයෙන් නරක කිරීම සිදුවන්නේ දිලීර මගින්. සාමාන්‍ය මට්ටමේ තියෙන ප්‍රශස්ත pH පරාසයේ තියෙන ආහාර මෙන්ම ජල ප්‍රතිශතය වැඩි ආහාර ගොඩක් වෙලාවට නරක වෙන්නේ විෂපෝෂී බැක්ටීරියා මත. අතට ප්‍රධානව මතක තියාගන්න තියෙන්නේ සුද්ධජීවීන් ගැන කතා. ඒ වගේම මහජීවීන් ගැන. සුද්ධජීවීන් වගේම ආහාරය නරක කිරීම සඳහා ප්‍රධානව බලපාන කට්ටියක් තමයි මහජීවීන්. මීයන් මගින් ආහාර මීයන්ගෙන් හානි කරලා තියෙන්න පුළුවන්. රිලවුම් වගේ සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්. වවුල වගේ සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්.
පක්ෂීන්ගෙන් හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ධාන්‍ය වලට ගුල්ල වගේ සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඔය සියලුම දෙනා මහා ජීවීන් විදියට ගන්නවා. මේ විදියට සතුන් මගෙන් හානි කරපුවාන් පස්සේ ගොඩක් අවස්ථාවල ආහාරය පරිභෝජනයට නොගත හැකි ලෙස අප්‍රසන්න තත්ත්වයට පත් වීම සිදු. ප්‍රධානව සිදුවෙන දේ තමයි අප්‍රසන්න තත්ත්වය. මීයට සාමාන්‍ය ලෙඩක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මී කාලා තියෙන කෑමක් අපි කවදාවත් පරිභෝජනයට ගන්නෙ නැහැ. ඒ වගේම වවුලෙක් කාලිවල බිම දාලා ගිය අඹ ගෙඩියක් නැත්නම් රබුටන් ගෙඩියක් අපි අරගෙන ඉවරලා අනේ මේ පැත්තයිනේ කාලා තියෙන කියලා ඉතිරි පැත්ත කනවද? නෑ අපි මේ අවස්ථාවේදී කියලා. ගොඩක් වෙලාවට ඒ සතාට ලෙඩක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. කෑවා කියලා අපිට ලෙඩක් හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපිට මේ සතා ආහාරයට ගත්තයින් පස්සේ අපිට ඇති වෙලා තියෙන දේ තමයි මේ කියන හතරා අප්‍රසන්න තත්ත්වයටපත් වෙනවා. ආහාරය අප්‍රසන්න තත්ත්වයටපත් වීම නිසා අපි පරිභෝජනයට නොගෙන ඉවත් කිරීම තමයි ඉන්නේ. එතනදී ආහාරය නරක වෙන්නට ලක්. ඒ වගේම සමහර වෙලාවට ඔය වවුලන් හරහා විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලෙඩ රෝග ව්‍යාප්ත වීම සිදු වෙනවා. ඒ වගේ ආහාරයක් අපි ආහාරයට ගැනීම තුලින් අපිට මේ වගේ ලෙඩ රෝගයක් ව්‍යාප්ත වෙන්න පුළුවන්. සෞඛ්‍යයට හානිකර තත්ත්වයටපත් වීම සිදු වෙනවා. මේ සෞඛ්‍යයට හානිකර තත්ත්වයටපත් වීම ආහාර නරක වීමක් ලෙස දැකෙනවා. ඒ නිසා ආහාර නරක වීම සඳහා බලපාන ජෛව සාධක ගොඩේ ප්‍රධාන වශයෙන් වර්ගීකරණය වීම සිදු වෙනවා. එන්සයිම ක්‍රියාකාරීත්වය එතනදී අපි ප්‍රධානව අධ්‍යයනය කරා දුඹුරු වීමේ ප්‍රතික්‍රියා, ප්‍රධානව කහට පිපීම කියන ක්‍රියාවලිය සහ මුඩු වීම කියන ක්‍රියාවලිය. ඊට අමතරව මෙතනදී කතා කරනවා ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන ජෛව සාධක නැත්නම් ජීවි කොටස් දෙකක් විදියට සුත්‍ර ජීවීන් සහ මහා ජීවීන්. මේ දෙකොල්ල නිසා ආහාරය නරක වීමකට ලක් වෙනවා. අපි ප්‍රධානව ගත්තයින් පස්සේ ආහාරය නරක වීම කියන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන්ම ආදක වෙන්නේ වැදගත් වෙන්නේ මේ ආහාරයේ ඉන්න සුත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. මේ සුත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ප්‍රධාන වශයෙන්ම ආහාර නරක. අනෙකුත් ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව වැඩිම බලපෑමක් ඇති කරන්නේ සුත්‍ර ජීවීන්. භෞතික සාධකයක් වෙන යාන්ත්‍රික හානි මගින් කඩනකොට තැලීමකට ලක් වෙච්ච අඹ ගෙඩියක් ගත්තොත් එහෙම ඒක දවස් දෙකක් තුනක් තියලා දෙනකොට ගොඩක් වෙලාවට එතන කුණු වෙලා. ඒ කුණු වීමට ලක් කරලා තියෙන්නේ සුදු. අර තැලීම කියන දෙයට ලක් වෙලා තියෙන ආහාරේ ඒ තැලුණු ස්ථානයේ මත වේගයෙන් අභ්‍යන්තරයට සුදු ජීවීන් ඇතුළු වීම නිසා සුදු ජීවීන් මගින් ආසාදනය වෙනවා. ද්විතීක ආසාදන වලට ලක් කරලා භෞතික හානි වලට ලක් වෙච්ච ආහාර පවා ඉක්මනින් නරක කිරීම සිදු කරන්නේ මේ සුදු ජීවීන්. pH පරාසය වෙනස් වීම නිසා ආහාරය නරක කරන්නේ මෙන්න මේ සුදු ජීවීන්. ආහාරයේ තෙතමන ප්‍රමාණය අඩු වැඩි වීම නිසා වේගයෙන්ම ආහාර නරක කිරීම සිදු කරන්නේ මේ සුදු ජීවීන්. නිසා ආහාරයක් නරක කිරීම සඳහා බලපාන ප්‍රධානම කට්ටිය විදියට ගැලපෙන්නේ මෙන්න මේ සුදු ජීවීන් කියන. ඒක නිසා මේ සුදු ජීවීන් මගින් ආහාර නරක වීමට බලපාන සාධක මොනවද කියලා අපි මෙතනදී මේ පාඩමේ අවසානයේදී කෙටියෙන් අධ්‍යයනය කරනවා. සුදු ජීවීන් මගින් ආහාර නරක වීමට බලපාන සාධක ආහාරයක් මත සුදු ජීවීන් වර්ධනය වීමට බලපාන සාධක ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන සාධක සහ ආහාරයේ බාහිර පරිසරයේ තියෙන සාධක කොහොමද මේ සුදු ජීවීගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කියලා ඉවරලා අපි මෙතනදී අධ්‍යයනය. ආහාරයේ අභ්‍යන්තර සාධක විදිහට අපි කලින් කතා කරපු ප්‍රධාන ලක්ෂණයක් තමයි pH අගය කියන්නේ. pH අගය හේතු කොටගෙන සුදු ජීවී ක්‍රියාකාරීත්වය බලන්න. එතනදී ප්‍රධානව මතකද ඉස්සර අපි අධ්‍යයනය කරනවා ආම්ලික ආහාර දිලීට මගිනු සාමාන්‍ය ප්‍රශස්ත pH පරාසය තියෙන ඒවා බැක්ටීරියා මගිනු ප්‍රධානව නරක කිරීමට ලක් වීම සිදු වෙනවා. ඒ වගේම සුදු ජීවීන් සඳහා බලපාන ප්‍රධාන අභ්‍යන්තර සාධකයක් නැත්නම් ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන සාක්ෂණයක් තමයි ජල විභවය. ජල විභවය නැත්නම් ජල සක්‍රියතාවය. ජල සක්‍රියතාවය කියන්නේ ආහාරයේ තියෙන නිදහස් ජල ප්‍රමාණය. නිදහස් ජල ප්‍රමාණය වැඩි ආහාර ඉක්මනින්ම සුදු ජීවීන් වලින් නරක වීම සිදු වෙනවා. ජල විභවය අඩු ආහාර
වැඩි කාලයක් තියාගන්න පුළුවන් සුදුසු ජීවි ක්‍රියාකාරීත්වය අඩු වීම තමයි. අපි හැමතිස්සෙම try කරන්න ඕනේ මේ ආහාරයේ තියෙන අර නිදහස් ජල ප්‍රමාණය මේ කියන ජල විභවය සඳහා බලපාන ජල සක්‍රියතාවයට හේතු වන ජල ප්‍රමාණය අවම කරගන්න. බොහොමයක් පරිරක්ෂණ ක්‍රමවලදී ප්‍රධානව භාවිතා කරන්නේ මෙන්න මේ කියන ජල විභවය නැත්නම් ජල සක්‍රියතාවය නිදහස් ජල ප්‍රමාණය අවම කිරීම හරහා තමයි ආහාරයේ තියෙන නැත්නම් මේ අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රමාණය අවම කර ගැනීම හරහා තමයි ආහාරය වැඩි කාලයක් තබා ගැනීම සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හඳුන්වනවා මේ ජල සක්‍රියතාවයේ උපරිම අගය එකක් වෙනවා පුතේ. මේ කියන අගය එකකට අඩු මට්ටමකට ගෙන්න ගන්න තමයි අපි ජල විභවය හැමතිස්සෙම රත් කරනවා. මේ ජලයේ වාෂ්ප කරනකොට වියලනකොට ගොඩක් වෙලාවට ධාන්‍ය වර්ග වියලීමට ලක් කරනවා. මාළු වගේ දේවල් වියලා කරවල වගේ දේවල් නිෂ්පාදනය කරනවා. වගේම පළතුරු වගේ දේවල් එළවලු වගේ දේවල් වියලීමට ලක් කරනවා. වැඩි කාලයක් තියා ගැනීම සඳහා ඒ හැම ක්‍රියාවලිය හරහාම අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ කියන ජල විභවය අඩු කර ගැනීම නැත්නම් නිදහස් ජල ප්‍රමාණය ඉවත් කර ගැනීම. කියන්නේ ජල සක්‍රියතාවය නැත්නම් ජල විභවයේ අගය උපරිම අගය එකක් නම් අපි හැමතිස්සෙම කරන්න ඕනේ මේ එකට වඩා අඩු කර. එකට වඩා අඩු කර ගැනීමේදී සාමාන්‍යයෙන් 0.5කට වගේ ආසන්න ප්‍රමාණය මේ කියන අගය ගැනීම තමයි අපි ප්‍රධාන වශයෙන් 0.5ට අඩු අගයකට ගෙන ඒමට සිදු කරන්න පුළුවන් වියලීම් වගේ ක්‍රියාවලිය වලින්. එතකොට අපිට වැඩි කාලයක් මේ ආහාරය ලබා ගන්න පුළුවන්. සුදුසු ජීවීන්ට වර්ධනය වීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය සීමා සහිත වුණාන් පස්සේ සුදුසු ජීවී ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ හිමින්. එතකොට අපිට වැඩි කාලයක් තියාගන්න. ඒ වගේම ආහාර අභ්‍යන්තරයේ බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඔක්සිකරණ ඔක්සිහරණ විභවය. ඔක්සිහරණ විභවය කියලා කියන්නේ ඔක්සිජන් සමග සම්බන්ධ වීම සහ ඔක්සිජන් සමග ඉවත් වීම සඳහා තියෙන හැකියාව. මේ කියන ඔක්සිකරණ ඔක්සිහරණ තත්ත්ව ඇති වෙන්නේ සාමාන්‍යයෙන් ආහාරයේ අභ්‍යන්තර පටක ඔක්සිජන් වායුවට නිරාවරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අලුතෙන් නෙලාගත්ත ආහාරයක් පළතුරක් ගත්තොත් එහෙම මේක වටා තියෙන පොත්ත මගින් ආහාරයට ස්වභාවික ආරක්ෂාවක් සපයන. මේ ස්වභාවික ආරක්ෂාව කාලයත් එක්ක ආහාරයේ වියකෙනකොට නැත්නම් වියලීමට ලක් වෙනකොට මේ ස්වභාවික ආරක්ෂාව නැතිවීම සිදු වෙනවා. ඒ කියන්නේ මතු පිට තියෙන පොත්තේ තියෙන පෝෂක විනාශ වෙලා යන්න පුළුවන්, වියෝජනය වෙලා පොත්තේ ඝනකම අඩු වීම සිදු වෙන්න පුළුවන්. ඒ හරහා අභ්‍යන්තරයට ඔක්සිජන් වායුව ඇතුළු වෙනවා. වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වායුව මේ විදිහට ඇතුළු වෙනකොට ආහාරයේ තියෙන ඔක්සිජන් සමග සම්බන්ධ වීමට සහ ඉවත් වීමට තියෙන හැකියාව වැඩි වෙන්න ඔක්සිකරණ ඔක්සිහරණ විභවය වැඩි වෙනකොට ආහාරය නරක වීමට තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. පහට පිපෙන ආහාර පහට පිපීමට ලක් වෙන්න පුළුවන්. ශුද්ධ ජීවී ක්‍රියාකාරී ශුද්ධ ජීවීන්ට අවශ්‍ය ප්‍රමාණ වලට ඔක්සිජන් ලැබීම නිසා ශුද්ධ ජීවී ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. ඒ වගේම මුඩුවීම සිදු වෙන පුළුවන් ආහාර ඔක්සිජන් සම්බන්ධ වීම නිසා මුඩුවීම ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. අන්න ඒ ඔක්සිකරණ ඔක්සිහරණ විභවය හරහා ආහාර ඔක්සිජන් සමග ගැටීම කියන ක්‍රියාවලිය වැඩි වෙනකොට ආහාරයේ ඒ වගේම ආහාරයේ තියෙන අභ්‍යන්තරයේ තියෙන පෝෂක ප්‍රමාණය පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නම් ආහාරයේ මත සුද්ධ ජීවීන් වර්ධනය වෙන ප්‍රමාණය වැඩි. පෝෂක ප්‍රමාණය වැඩි ආහාර ඉක්මනින් නරක. පෝෂක වැඩි ආහාර මස් මාළු වගේ දේවල් වැඩි පෝෂක සහිත ආහාර වැඩි ප්‍රෝටීන් ප්‍රමාණ තියෙන ආහාර විදිහට අපි සලකනවා. එවැනි ආහාර ඉක්මනින් නරක වීමට. මේ කියන සාධක ආහාරයේ අභ්‍යන්තර සාධක විදිහට ගලනවා. ආහාර අභ්‍යන්තරයේ තියෙන pH අගය, අභ්‍යන්තරයේ තියෙන ජල විභවය නැත්නම් නිදහස් ජල ප්‍රමාණය, ඔක්සිකරණ ඔක්සිහරණ විභවය, ඔක්සිජන් වල සම්බන්ධ වීමට ඉවත් වීමට තියෙන හැකියාව කියන දේ, ඒ වගේම පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය කියන මේ අභ්‍යන්තර සාධක සුද්ධ ජීවීන් මගින් ආහාර නරක වීමට ප්‍රධානව බලපානවා. මේ පාඩම අධ්‍යයනය කරනකොට ඔයාලට ලබා දීලා තියෙන නිබන්ධනයේ තියෙන කොටස් සමග ගැළපීම සිදු කරගන්න. ඒ හරහා ඔයාලට වැඩිපුර විස්තර ඔයාලගේ නිබන්ධනය අඩංගු කරලා තියෙනවා. ප්‍රධානව අවබෝධය ලබා දීම සඳහා අවශ්‍ය වන කොටස් ටික තමයි
ඔයාලට මේ හරහා මම විස්තර කිරීම සිදු කරන්නේ. එන්න නිබන්ධනය සමගම මේ කොටස් අධ්‍යයනය කිරීමට වග බලා ගැනීම සිදු කරන්නේ. බාහිර සාධක ගත්තයින් පස්සේ මේ කියන ආහාරයක් නරක වීම සඳහා බලපාන බාහිර සාධකයක් තියෙනවා. ඒ කියන්නේ ආහාරයේ තබලා තියෙන පරිසරයේ තියෙන තත්ත්වත් මේ සුද්ධජීවී ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීම සඳහා හේතු වෙනවා. සුද්ධජීවී ක්‍රියාකාරීත්වයට ගැලපෙන ප්‍රශස්ත උෂ්ණත්වය පරාසයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි මුලිනුත් කතා කරා සාමාන්‍ය ආහාරයක තියෙන රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය වේගවත් වෙනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් මට්ටම දක්වා වැඩි වෙනකොට සෙල්සියස් අංශක 10 මේ සෙල්සියස් අංශක 10කින් පරාසය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාකාරීත්වය දෙගුණයක් වෙනවා වගේම අභ්‍යන්තර ප්‍රතික්‍රියාකාරීත්වය අභ්‍යන්තර සිදුවන රසායන ප්‍රතික්‍රියාකාරීත්වය දෙගුණයක් වෙනවා වගේම සාමාන්‍ය සුද්ධ ජීවියක් කියන්නේ ජීවියෙක් මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන්ම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 40ක් වගේ පරාසයක් වෙනකම් උෂ්ණත්වය වැඩි වෙන්න මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේ උෂ්ණත්වය වැඩි වෙනවා ආහාරය වේගයෙන් නරක කිරීම සිදු කරනවා. අපි හැමතිස්සෙම පරිරක්ෂණ ක්‍රමවලදී පාවිච්චි කරන්නේ මේ කියන ක්‍රමවේදවලදී එක්කෝ සාමාන්‍ය ඔය සුද්ධ ජීවීන් වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රසව 27 සෙල්සියස් අංශක 16 විතර ඉඳන් 40 වගේ තියෙන උෂ්ණත්ව පරාසයට වැඩි උෂ්ණත්ව හෝ ඊට අඩු උෂ්ණත්වය ගැන ඍණ ගණන් වල සහ බිඳුව ආසන්නයේ සෙල්සියස් අංශක 16ට වඩා අඩු උෂ්ණත්ව හෝ සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්ව පාවිච්චි කරලා මේ සුද්ධ ජීවීන්ට නුසුදුසු පරිසරයක් ලබා දීම තුලින් සහ ඉන්න සුද්ධ ජීවීන් මරණයට පත් කිරීම තුලින් ආහාරය කල් තබා ගැනීමක් තමයි සිදු කරන්නේ. ඒ නිසා අපි මෙතනදී කතා කරන්නේ ආහාර නරක වීමට බලපාන සාධකයක් විදිහට තමයි උෂ්ණත්වය. සාමාන්‍ය උෂ්ණත්වය ගත්තයින් පස්සේ පරිසරයේ අපි නිකන් තියලා තියෙන වලුවක් ගත්තොත් නැත්නම් පළතුරක් ගත්තොත් ඒ ගබඩා කරලා තියෙන පරිසරයේ උෂ්ණත්වය සාමාන්‍ය පරිසරයේ උෂ්ණත්වය කවදාවත් සෙල්සියස් අංශක 40 පන්නලා ඉහළ යන්නේ නැහැ. සාමාන්‍ය සූර්යාලෝකයෙන් ලැබෙන උෂ්ණ පරාසය උපරිමගයකට සාමාන්‍ය ලංකාව වගේ රටක වුණත් සූර්ය සමකයට නිරාවරණය වෙන රටක වුණත් සමකයේ ආශ්‍රිත ප්‍රදේශයේ රටක වුණත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක ප්‍රමාණයක තමයි සාමාන්‍යයෙන් පවතින්නේ. මේ කියන උෂ්ණත්ව පරාසයක තුල ආහාරය නරක වීම කියන ක්‍රියාවලිය සෙල්සියස් අංශක 40 දක්වා වැඩි වෙනකොට උෂ්ණත්වය බලපාලා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වේගවත් වීම සිදු වෙනවා. ඒ වගේම ආහාරයට බාහිරින් එකතු කරන රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ප්‍රතිජීවක ද්‍රව්‍ය වෙන්න. රසායනික ද්‍රව්‍ය විදිහට අපි ප්‍රධානව කතා කරනවා ආහාර කල් තබා ගැනීම සඳහා භාවිත කරන පරිරක්ෂක රසායනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන්. සෝබේට් වගේ දේවල් තියෙනවා, පැරාබෙන්සෝයිට් වගේ, බෙන්සෝයිට් වගේ සංයෝග තියෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා මේ වගේ පරිරක්ෂක විදිහට තියෙන සංයෝග මොනවද කියලා ඉවරලා. මොනවද ඒ වගේ සංයෝග ආහාර පරිරක්ෂණය කර ගැනීම සඳහා ආහාරයට එකතු කරන බාහිරින් එකතු වෙන රසායනික ද්‍රව්‍ය හින්දා ආහාරයේ තියෙන සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩාල වීම සිදු වෙනවා. ඒ වගේම සුද්ධ ජීවීන් මැරීම සඳහා භාවිත කරන ප්‍රතිජීවක වගේ දේවල් ආහාරයට එක් කිරීම මගින් සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදු වෙන්න පුළුවන්. ඒවා ආහාරයට බාහිරින් එකතු කරන සාධක නිසා අපිව බාහිර සාධක ගොඩේ තමයි වර්ගීකරණය වෙන්නේ. ඒ වගේ ප්‍රධානම බලපාන සාධකයක් තමයි තෙතමනේ නැත්නම් ආහාරය ගබඩා කරලා තියෙන පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අපිට කියනවා සාපේක්ෂ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කියනවා සාපේක්ෂාර්ථතාවය කියලා. ගබඩා කරලා තියෙන පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය නැත්නම් සාපේක්ෂාර්ථතාවය ප්‍රධානයි. තෙත් පරිසරයක ගබඩා කරලා තියෙන ආහාරයක් ගත්තොත් එimhe ඉක්මනින් සුද්ධ ජීවීන් ආසාදනය වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන. කියන්නේ ආහාරය වියලි මට්ටමක තිබ්බ ආහාරයක් වුණත් ධාන්‍ය ටිකක් වේලලා ඉවරලා තෙතතහිත කාමරයේ ගබඩා කරලා තිබ්බත් ඒවා ඉක්මනින්ම ආසාදන වලට ලක් වෙනවා. ඒතුව තමයි අර ආහාරයේ පරිසරයේ තෙතමනේ වැඩි වුණ ගමන් ආහාරයේ අභ්‍යන්තරයට ජලය හුවමාරු වීම විසරණය වීම සිදු වෙලා ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රතිශතය වැඩි වීම සිදු වෙනවා. මේ විදිහට ජලය විසරණය වීම හරහා ආහාර අභ්‍යන්තරයේ ජල ප්‍රතිශතය හුවමාරු වෙලා අභ්‍යන්තරයේ ජල ප්‍රතිශතය වැඩි වුණ ගමන් ආහාරය ඉක්මනින්ම සුද්ධ ජීවීන්ට වර්ධනය වීමට සුදුසු තත්ත්වයක්පත් වෙනවා. ආහාරයේ අභ්‍යන්තරයේ තියෙන පෝෂක ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක තියෙන නිසා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය ඉක්මනින් වර්ධනය වෙලා ආහාර නරක කිරීම සඳහා
ප්‍රධාන වශයෙන් බලපාන. ඒ නිසා ආහාරය ගබඩා කරලා තියෙන පරිසරයේ සාපේක්ෂ ආර්තාවය නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය කියන එක ශුද්‍ර ජීවීන්ට ප්‍රශස්ත වන ලෙස ඉතා අධික වීම නිසා ආහාරයේ වේගයෙන් නරක් වීම. ඒ වගේම ආහාරය ගබඩා කරලා තියෙන පරිසරයේ තියෙන වායු සංයුතිය ගබඩා පරිසරයේ තියෙන වායු සංයුතිය වැඩි වෙන්න වායු සංයුතියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය නැත්නම් ශුද්‍ර ජීවීන්ට පරිභෝජනය සඳහා පාවිච්චි කරන්න තියෙන ශුද්‍ර ඔක්සිජන් වගේ වායු වැඩි වෙන්න ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයේ පරිසරයේ ඉහළ යෑම සිදු වෙනවා. ශුද්‍ර ජීවියා කියන්නේ ජීවියේ ඔහු ශ්වසනය සිදු කිරීම සිදු කරන්න ඕනේ. මේ ශ්වසනය මගින් එයාට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව හැමතිස්සෙම මේ පරිසරයේ හොඳින් තියෙන පරිසරයක නම් අපිට හැමතිස්සෙම ආහාරය ඉක්මනින්ම නරක වෙනවා බලා ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ ආහාර පරිරක්ෂණ ක්‍රියාවලියේදී පරිරක්ෂණය කරනකොට මේ නරක වීම සඳහා බලපාන සාධක හොයලා බලලා ඒවා නඩාලා කරන එක තමයි පරිරක්ෂණයේදී කරන්නේ. අපි ඉස්සරහට ඊළඟ කොටසේදී කතා කරන්නේ මේ පරිරක්ෂණය සම්බන්ධයෙන්. මේක ප්‍රධාන බාහිර සාධක විදිහට බලපාන නරක වීමට බලපාන සාධක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පරිරක්ෂණය සඳහා යනකොට. පරිරක්ෂණය කරන්නේ කොහොමද කියලා දැනගන්නකොට අපි දැනගන්න ඕනේ මේ නරක වීම සඳහා බලපාන මේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ගබඩා කරලා තියෙන ස්ථානයේ නැත්නම් මේ පරිසරයේ තියෙන වායු සංයුතිය කියන්නේ. වායු සංයුතිය වැඩි වෙන්න නැත්නම් වායු සංයුතියේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙන්න ඔය කියන ඔක්සිජන් ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන ශුද්‍ර ජීවීන්ට අවශ්‍ය ප්‍රශස්ත ඔක්සිජන් ප්‍රමාණය ලැබෙනකොට ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වේගවත් වෙනවා. ඒ හරහා ආහාරය මත ශුද්‍ර ජීවීන් වේගවත් වර්ධනය වෙලා ආහාරය වියෝජනය කරන්න නැත්නම් ආහාරය නරක කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ශුද්‍ර ජීවීන් හේතු වීම සිදු වෙනවා. මේ විදිහට තමයි මේ ශුද්‍ර ජීවීන් ආහාර නරක වීම සඳහා ප්‍රධානව බලපාන. මේ විදිහට අභ්‍යන්තර සාධක බාහිර සාධක ආහාර නරක වීම සඳහා බලපාන ආකාරය අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්. මේ කියන කොටස ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. අපි මේ කියන මේ කොටසෙන් අවසානයත් එක්ක අපි ඊළඟ වීඩියෝ සම්බන්ධ වෙනවා. ඒ හරහා අපි ඔයාලට ලබා දීම සිදු කරනවා ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද කියලා. පරිරක්ෂණය කර ගැනීම සිදු කරන්නේ හැමතිස්සෙම මේ නරක වීමට බලපාපු සාධක ටික නවත්තන එක. ඒ නිසා අපි මේ නරක වීමට බලපාපු සාධක මොනවද? කොහොමද මේක නරක වීම සඳහා බලපෑවි කියලා හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ඒ නිසා මේ කියන මේ කොටස හොඳින් අධ්‍යයනය කරලා ඉවරලා ඔයාලගේ තියෙන ලබා දීලා තියෙන නිබන්ධනයත් එක්ක කලපලා තේරුම් ගැනීම සිදු කරන්න කියලා ඉල්ලමි. අද අපි පන්තිය අවසන් කරනවා. අයිබෝන්.